විමල් වීරවංශගේ ආර්ථික ඝාතකයා ඊයේ වන අපිට මේ විමල් වීරවංශ මහත්තයාම කිව්ව විදියට ඒ ආර්ථික ඝාතකයා ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර ජනඝාතකයාගේ භූමිකාව රඟ දක්වමින් ඉන්නවා. ජන හබරා බවට පත් වෙමින් ඉන්නවා. දැන් මේක අපිට නම් අලුත් දෙයක් නෙමෙයි. විශේෂයෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නැත්නම් IMF වැනි ආයතනත් එක්ක සමීපව කටයුතු කරමින් හාවර්ඩ් විශ්වවිද්‍යාලයෙන් පුහුණු කරන ලද පී.බී. ජයසුන්දර වැනි අය ඔවුන් ක්‍රියාත්මක කරමින් ඉන්නේ ඒ නව ලිබරල් වැඩපිළිවෙල. ඒ නව ලිබරල් වැඩපිළිවෙලට අනුව රාජ්‍ය ආයතන දුර්වල කිරීම, රාජ්‍ය සේවය දුර්වල කිරීම, රාජ්‍ය සේවකයාගේ වැටුප් කප්පාදු කිරීම අනිවාර්ය කාරණයක්. ඒ අනිවාර්ය කාරණයක්. පී.බී. ජයසුන්දර වැනි අය ඔහුගේ අපකීර්තිමත් ඉතිහාසය පුරා කටයුතු කළේ ඒ ආකාරය. ජනතාවට හිමි විය යුතු, රටට හිමි විය යුතු අතිවිශාල මුදල් ප්‍රමාණයක් අහිමි කිරීමේ චෝදනාවට ලක් වෙච්ච මිනිස්සෙක් තමයි දැන් රටේ ජනතාවගේ, වැඩ කරන ජනතාවගේ ආදායම අහිමි කරන්න යන්නේ. දැන් රජයේ ආදායම මිලියන ගණනක් අහිමි කරපු මිනිස්සයා, බිලියන ගණන් වලින් අහිමි කරපු මිනිහා තමයි කියන්නේ මේ වෙලේ රජයේ ආදායම ඉහළ නංවන්න වැඩ කරන ජනතාවගේ ආදායම පරිත්‍යාග කරන්න කියලා. වැඩ කරන ජනතාවගේ පඩිපත පරිත්‍යාග කරන්න කියලා. මොන වගේ නරුමයෝද මේ නරුමයෝ දන්නේ නැහැ, මේ ආණ්ඩුව දන්නේ නැහැ වැඩ කරන මිනිස්සු මේ රාජ්‍ය සේවකයෝ අතට ගන්නේ සොච්චමක් කියලා. තමන්ගේ පඩියෙන් 60-70ක් කැපෙනවා බැංකු ණයවලට. එක්ක පුද්ගලික ණයවලට. එක්ක නිවාස ණයවලට. එක්ක බඩු භාණ්ඩ ගත්ත ණයවලට. අන්තිමේදී ඉතුරු වෙන සොච්චම තමයි මේ මිනිස්සුන්ගේ මාසයක් කාලා බීලා ඇඳලා පණකෙන්ද රැක ගන්න ඉතුරු වෙලා තියෙන්නේ. දැන් මේ කියන්නේ ඒ සොච්චමත් පරිත්‍යාග කරලා ඒ සොච්චමෙන් භාගයක් පරිත්‍යාග කළා උඹලා බඩගින්න හිටහා. පුදුම නරුම ආර්ථික විද්‍යාවක් නේ ආණ්ඩුවේ. අපි නොකානොබී මැරෙන්න මේ හැම වෙලේම වෛද්‍යවරු කියනවා මේ සෞඛ්‍ය අංශ වලින් කී දැනුවත් කරනවා මේ රෝගී තත්ත්වයට මුහුණ දෙන්න නම් හොඳට කෑම වේලක් ගන්න කියලා. හොඳට කෑම වේලක් නෙමෙයි පරිප්පු ටිකයි සීනි ටිකයි හාල් මැස්සු ටිකයි ගන්න බෑ අතට ලැබෙන සොච්චමෙන්. ඒ සොච්චමෙන් මාසයක් ජීවත් වෙන්න බෑ. එතකොට ඒ සොච්චමනුත් භාගයක් දීලා නැත්තම් ඒ සොච්චමත් මාසේ සොච්චමත් පරිත්‍යාග කරලා මිනිස්සුන්ට වෙන්නේ මූදේ පණින්න. අර ටියුෂන් ආර්ථික විද්‍යාඥ බන්දුල ගුණවර්ධන කියනවා ඉඳගෙන මේ අහිංසක ඉල්ලීමක් කළේ මේක සුද්ධ අයිතියක් තියෙනවා මේ පී.බී. ජයසුන්දර ලේකම්වරයාට මේ ඉල්ලීම කරන්න. මොකද රට අතිවිශාල වශයෙන් ණය වෙලා තියෙන්නේ. ඒ ණය වාරික විශාල ප්‍රමාණයක් ගෙවන්න තියෙනවා. ඒ නිසා මේ පරිත්‍යාගය කිරීම සඳහා සුද්ධ වූ අයිතියක් තියෙනවා. මේ උන්දා තමයි රුපියල් 2500න් මාසයක් කාලා බීලා ඉන්න පුළුවන් කියලා කිව්වේ. ඉතින් තක අරයා තියෙන සොච්චමෙන් භාගයක් ඉල්ලනවා. එක්ක සොච්චම ඉල්ලනවා. මෙයා කියනවා ඉඳගෙන මෙයා ඉතින් කලින්ම කො 2500කින් ඉන්න පුළුවන් කියලා. මේ හුඳලාගේ තියෙන මනුස්සකමේ තරම. යකඩ අපි කිව්වද ණය ගන්න කියලා. අපි දන්නවා මේ පාර්ලිමේන්තුව විසිරුවා හරියට පස්සේ මේ වන විට ආණ්ඩුව විවිධාකාරයෙන් කැබිනට් පත්‍රිකා ගෙනලා ඒව සම්මත කරගෙන විවිධාකාරයෙන් ණය ගන්නවා. ඒ ණය ප්‍රමාණය ගැන දන්නේ නැහැ. ඒවා ගැන ප්‍රශ්න කරන්න බැහැ. නිසා තමයි අපි කිව්වේ පාර්ලිමේන්තුව අරින්නේ නැත්තේ ඒකයි. Tamanට ඕන විදිහට ණය අරගෙන Tamanට ඕන විදිහට මේවත් එක්ක සෙල්ලම් කරනවා. කස්තිරන් ගන්නවා. ඒ නිසා තමයි පාර්ලිමේන්තුව විවෘත කරන්න බැහැ. ඒ නිසා තමයි වාර්තාමේන්තුව විවෘත කරන්න බැහැ. ඒ නිසා ඒ වුණාට කරන්නේ මොකද? විපක්ෂයට තඩි බහනවා. අපි අර දැක්කා අර බලන්නකෝ අර මේ තව එක්කෙනෙක්ට මේ ආණ්ඩුවේ තව ගොයියෙක් ඊයේ ඉඳන් කියනවා LTT එකවත් මෙච්චර ආත්මාර්ථකාමී නැහැ විපක්ෂයේ තරම්. LTT එකවත් ආත්මාර්ථකාමී නැහැ විපක්ෂයේ තරම්. ඒගොල්ලන්ට හොරා කන්න දෙනවනේ. ඒගොල්ලන්ට ඕන විදියට දසාතේ ණය වෙවි හොරා කන්න දෙනවනම් LTT එකත් හොඳයි. විපක්ෂයේ ණය සීමාව අඩු කරන්න ණය සීමාව වැඩි කරනවට විරුද්ධ වුණාම විපක්ෂයේ ණය සීමාව වැඩි කරන්න විරුද්ධ වුණාම අන්නේ විපක්ෂයේ වැරදි. ආත්තිලාවේ විපක්ෂය මේ විපක්ෂය සහ විපක්ෂ නායකවරයාට ස්තුතිවන්ත වෙන්න ඕනේ අඩුම තරමින් මේ අතුරු සම්මත ගිණුමෙන් ණය සීමාව වැඩි කරන්න යද්දි ඒකට එරෙහි වුණා. එහෙම නොවුණා නම් මේගොල්ලෝ ණය අරගෙන අන්තිමට මිනිස්සුන්ට වෙන්නේ මූදට පනින්න. මේ දැන් බන්දුල ගුණවර්ධන උන් නැහැලා කියනවා අපි ණය අරගෙන තියෙනවා අපිට ණය වාරික ගෙවන්න තියෙනවා ඒ නිසා අපේ පඩිපත ඉල්ලනවා. මේ පඩිපත ඉල්ලන මිනිස්සු තවත් ණය සීමාව වැඩි කරගත්තා නම් කොහොමද තියෙයිද? මේක තමයි මේ ආණ්ඩුවේ නරුම ආර්ථික විද්‍යාව. දැන් මේ අපි මොකටද මේ ණය වාරික ගෙවන එක මේ ණය වාරික ගෙවන එක අපි විතරක් කරන්නේ මොකටද? මේ රටේ වැඩ කරන ජනතාව විතර බිල්ලට යන්නේ මොකටද? ඒ මිනිස්සුගේ සොච්චම විතරක් දෙන්නේ මොකටද?
පටන් ගන්න ඉස්සර තමුන්ගේ කොහාදනු පරහට තමා සම්මතයේ පිහිටා සිට පටන් ගන්න තමුන්ගේ මේ මාධ්‍යවල පළවුණු ආකාරයට අපි දැක්ක පහුගිය කාලවල ජාත්‍යන්තර සංග්‍රහවල ඒ ජාත්‍යන්තර මාධ්‍යවල පළවුණා රාජපක්ෂ පවුලේ වත්කම් පිළිබඳව. රාජපක්ෂ පවුලේ වත්කම රුපියල් බිලියන 18ක් කියලා කිව්වා. කෝටි 1800ක් ඒ කියන්නේ. ඒතර කෝටි 1800ක් තියෙන තමුන් නැහැලා. ඉස්සෙල්ලා තමුන් නැහැලා පරිත්‍යාග කරලා ඉන්නකෝ. මේ අපි ගන්න සොච්චමට කෙලින්න කලින් රාජපක්ෂ උන්නැහැලාගේ මේ බිලියන 18ක් තියෙන තමුන් නැහැලා. මාධ්‍යවල එලි කරා වගේ මාධ්‍යවල එලි කරපු විදියට බිලියන 18ක් තියෙන තමුන් නැහැලා. ඉස්සෙල්ලා තමුන් නැහැලා පරිත්‍යාග කරලා ඉන්නකෝ. ඉස්සෙල්ලා මේ අපේ බෙල්ල කන්නේ. දැන් වැඩ කරන ජනතාව පමණක්ද පරිත්‍යාග කරන්න ඕනේ. ඒ නිසායි අපි ඉල්ලා සිටින්නේ. ඇයි ආණ්ඩුවේ මැති ඇමතිවරු පරිත්‍යාග කරන්න අවශ්‍ය නැද්ද? ඔවුන්ගේ දීමනා ඔවුන්ගේ වැටු ඒ වගේම අපි දන්නවා පළාත් සභාවල නියෝජිතයන් ඉන්නවා. පළාත් පාලන ආයතන වල නියෝජිතයන් ඉන්නවා. පළාත් සභාවල 450කට අධික ප්‍රමාණයක් ඉන්නවා. පළාත් පාලන ආයතන වල 3500කට වඩා අධික ප්‍රමාණයක් ඉන්නවා. ඉතින් ඒ අයගේ දීමනා තියෙනවා වැටුත් තියෙනවා. පටන් ගන්න එතනින් හැම දෙයකටම වැඩ කරන ජනතාව බිල්ලට ගන්න එපා. වම්මු කියා ගන්න අය නිදිද මේ ආණ්ඩුවේ. වම්මු කියා ගන්න අය නිදිද මැරිලාද සිහි කල්පනාව නැද්ද? අපි දැක්කා පහුගිය දවසේ අග්‍රාමාත්‍යවරයාගේ වෙසක් දින පණිවිඩය. දැන් අග්‍රාමාත්‍යවරයාගේ වෙසක් දින පණිවිඩයේ බොහොම පැහැදිලිවම ප්‍රකාශ කර තිබුණා බුදුරජාණන් වහන්සේගේ දේශනාවල් වල වටිනාකම. අද වන විට ලෝකයා ඒ දේශනාවල් වල වටිනාකම තේරුම් අරගෙන ඉන්න බව. විශේෂයෙන් අත්හැරීම පිළිබඳව, අනිත්‍යතාවය පිළිබඳව, තෘෂ්ණාව අත්හැරීම පිළිබඳව. ඉතින් ඒ සියලු දේවල් ඇත්තටම ලෝකයා පිළිගනිමින් ඉන්නවා. අද ඒවා ලෝකයා අත්දකිමින් ඉන්නවා පමණක් නෙමෙයි. අද ලෝකයා ඒවා ක්‍රියාවට නගමින් ඉන්නවා. අපි දන්නවා බල තණ්හාව අද අත්හරිමින් ඉන්නවා ලෝකයා. අද ජනාධිපතිවරණයන් අත්හරිමින් ඉන්නවා. මහමැතිවරණයන් අත්හරිමින් ඉන්නවා. ඒතර බල තෘෂ්ණාව අත්හරිමින් ඉන්න බවක් අපිට ලෝකයාගෙන් පේන්න තියෙනවා. අනේ ඉතින් ලෝකයා අවබෝධ කරගත්තට ජනාධිපතිතුමනි අගමැතිතුමනි ඔබේ පවුලේ අය සහ ඔබේ ආණ්ඩුව ඒ දේවල් අවබෝධ කරගනිමින් ඉන්නවා නම් කොතරම් හොඳද? එකාමට එකා මලක් මිනිස්සු මස්සු මදුරෝ ගානට මලක් මහමැතිවරණයක් පැවැත්වීම කියන තෘෂ්ණාව අත්හරිමින් ඉන්නවා නම් කොතරම් හොඳද? බල තණ්හාව අත්හරිමින් ඉන්නවා නම් කොතරම් හොඳද? එක අපිට එකා මලක් මහමැතිවරණේ තියන්න අවශ්‍ය නැහැ කියන ඒ තෘෂ්ණාව අත්හරිමින් ඉන්නවා නම් කොතරම් හොඳද? ඒ වගේම මේසා විශාල මුදල් ප්‍රමාණයක් ඒකරාශී කරගෙන මේසා මුදල් ප්‍රමාණයක් වියදම් කරමින් අධිවේගී මාර්ග හදලා කොමිස් මුදල් ලබා ගැනීම අත්හරිනවා නම් කොතරම් හොඳද? ඒ නිසා අපි ඉල්ලා සිටින්නේ ඔයාදිනු පරාට තමා සම්මතයේ පිහිටා සිට ලෝකයා තේරුම් අරගත්ත ඒ බුදුරජාණන් වහන්සේගේ දහම ඔබතුමන්ලා තේරුම් ගන්නවා නම් කොතරම් හොඳද? දැන් අපි කියමුකෝ අපි බඩගින්නේ ඉඳලා අපි නොකා නොබී ඉඳලා අපි මේ මුදල් පරිත්‍යාග කළයි කියලා හත්තිලාවේ බැරි වෙලාවක්වත් කිව්වොත් එහෙම අගමැතිතුමා හරි ජනාධිපතිතුමා හරි අපිට නම් සතයක්වත් ලැබුන්නේ නැහැ කියලා මොකක්ද වෙන්නේ? දැන් මේ වෙන දේවල් වල හැටියට අපිට පේනවා මේ විදේශ රටවල් වලින් ඒ සංවිධාන වලින් ඔවුන්ගේ වෙබ් අඩවි වල තිබෙනවා ඒ විදේශ රටවල වෙබ් අඩවි වල තියෙනවා ලංකාවට මුදල් ලබා දීලා තියෙනවායි කියලා. අපි මේ ඊයේ පෙරේදා දැක්ක ඇමරිකාවේ තානාධිපතිනි ඇවිල්ලා කියනවා තවත් ඩොලර් මිලියන 4.5ක් දෙනවයි කියලා. ඒත් ඉතින් ආණ්ඩුව කියනවා අගමැති කියනවා ජනාධිපති කියනවා අපිට පිච්චියක් නැහැ කියලා. හත් වෙලාවෙ බැරි වෙලාවකත් අපි දුක් මහන්සියෙන් මේ හම්බ කරගන්න සල්ලි මේ සොච්චම අපි දුන්නයි කියමුකෝ අපි බඩගින්නේ මල බැරි වෙලාවකත් අගමැතිතුමා ජනාධිපතිතුමා කිව්වොත් අපිට නම් සල්ලි හම්බුන්නේ නැහැ. අපිට සතයක්වත් හම්බුන්නේ නැහැ කියලා. හත් වෙලාවෙ අපිට වෙන්නේ එල්ලිලා මැරෙන්න. නොකා නොබී මැරෙනවා විතරක් නෙමෙයි අන්තිමට අපිට එල්ලිලා මැරෙන්නත් වෙනවා. මිනිස්සු අපෙන් අහනවා අනේ මහත්තයෝ බැරි වෙලාවකත් මේ දීපු රුපියල් 5000ක් ආයි ආණ්ඩුව ඉල්ලයිද කියලා. මේ දීපු රුපියල් 5000ක් ආණ්ඩුව ආයි ඉල්ලයිද කියලා. ඒ නිසා අපි කියන්නේ මේක තමයි මේ ආණ්ඩුවේ නරුම නව ලිබරල් වාදී ආර්ථික වැඩපිළිවෙල. ඒ නිසා තමයි මේ ආණ්ඩුව පාර්ලිමේන්තුව විවෘත කරන්නේ. පාර්ලිමේන්තුව විවෘත කරොත් මේවට උත්තර දෙන්න වෙනවා.